නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවුරුදු 2600කට පෙර මේ ලෝකෙට පහළ වී වදාළ ගෞතම නම් වූ සම්මා සම්බුදුරයන් වහන්සේ දේශනා කරපු සුන්දර වූ දේශනාවක් තමයි අද අපි කතා කරන්නේ. මේ සුන්දර දේශනාව සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකාය එක කියන පොත් වහන්සේගේ චූල යමක වර්ගයට අයිති දේශනාවක්. අපි දේශනාව දැන් කියවමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. චූල ධම්ම සමාදාන සූත්‍රය යහපත් අයහපත්දී සමාදන් වීම ගැන වදාළ කුඩා දෙසුම. මාහට අසන්ට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වල භාගතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේ පිඩි සිටුතුමාගේ ආරාමී. එදා භාගතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා. පින්වතුන් වහන්ස කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාගතුන් වහන්සේ මේ දේශනාව වදාළේ. පින්වත් මහණෙනි, සමාදන් වෙන දේවල් හතරක් තියෙනවා. ඒ හතර මොනවාද? එක, පින්වත් මහණෙනි, මෙලොවදී සැප ලැබෙන, පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් වල සමාදන් වීමකුත් තියෙනවා. දෙක, මෙලොවදී දුක් ලැබෙන, පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් වල සමාදන් වීමකුත් තියෙනවා. තුන, මෙලොවදී දුක් ලැබෙන, පරලොවදී සැප විපාක ලැබෙන දේවල් සමාදන් වීමකුත් තියෙනවා. හතර, මෙලොවදී සැප ලැබෙන, පරලොවදී සැප විපාක ලැබෙන දේවල් වල සමාදන් වීමකුත් තියෙනවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පින්වත් මහණෙනි, මෙලොවදී සැප ලැබෙන, පරලොවදී දුක් විපාක විඳින්නට තියෙන දේවල් වල සමාදන් වෙනවා කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහේ අදහස් තියෙන, මේ විදිහේ මත දරන සමහර ශ්‍රමණ බ්‍රහ්මවරු ඉන්නවා. කාම සැප වින්දට කිසි වරදක් නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් කාම සැපේ උදෙසා වරදට පෙළඹෙනවා. ඔවුන් ජටා බැඳි තවුසියන් සමග එකතු වෙලා ඉඳුරන් පිනවනවා. ඔවුන් ඊට පස්සේ මෙහෙමත් කියනවා. පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්, කාමයන් පිළිබඳ අනාගත බය දකිමින් මේ කාමයන් අත්හරින්න කියලා මොනවා කියනවද මන්දා? කාමයන් ගැන යථාර්ථය දකින්න කියලා මොනවට කියනවද මන්දා? කාමයන් ගැන මේ මුදු ලොම් ඇති අත්වලින් යුතු යොවුන් තාපසයන්ගේ පහස කොයි තරම් අගේද කියලා ඒ ශ්‍රමණ බමුණන් කාමයේ වර්ධේ බැඳෙනවා. ඔවුන් කාමයේ වර්ධේ බැඳිලා අන්තිමේදී කය බිඳිලා මැරුණට පස්සේ අපායේ දුගතිය විනිපාත කියන නරකාදී උපදිනවා. එහෙදී මහා දරුණු භයානක දුක් වේදනා විඳින්න පටන් ගන්නවා. එතකොට ඔවුන් මෙහෙම කියන්නේ, අනේ පින්වත් ශ්‍රමණ බමුණන්, මේ අනාගත බිය දැකලයි කාමයන් අත්හරින්න කිව්වේ. කාමයන්ගේ යථාර්ථය අවබෝධ කරන්න කිව්වේ.
මේ අපට කාමයන් හේතු කරගෙනම කාමයන් මුල් කරගෙනම භයානක දුක් වේදනා විඳින්න සිද්ධ වුණා නෙවෙයි කියලා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. පායන කාලේ අන්තිම මාසයේදී මාළුවා වැලේ ගෙඩි පුපුරනවා. එතකොට පින්වත් මහණෙනි, ඒ මාළුවා ගෙඩියක් එක්තරා තල් ගහක් මුලට වැටුණා. ඉතින් පින්වත් මහණෙනි, ඒ සල් ගහට අධිග්‍රහිත දේවතාව හොඳටම බය වුණා. තැති ගත්තා. ඉතින් පින්වත් මහණෙනි, ඒ සල්රුකේ අධිග්‍රහිත දේවතාවගේ යහළු මිතුරන්, නෑදෑයන්, ආරාම දෙවියන්, වන දෙවියන්, රුක් දෙවියන්, ඖෂධ ගස් කොළන් වලට, මහා වෘක්ෂලතාවලට අධිග්‍රහිත දෙවිවරු රැස් වෙලා අර දේවතාවට මෙහෙම කියා අස්වැසෙව්වා. පින්වත් දෙවිඳ, බය වෙන්න එපා. බය වෙන්න එපා. ඔය මාළුවා ඇටේ මොනරෙක් හරි ගිල දමාවි. මුවෙක් හරි ඕක කාලා දමාවි. ගින්නකට හරි පිච්චිලා යාවි. කැලේ වැඩ කරන අය ඕක ගලවලා දමාවි. නැත්තම් වේයෝ හරි කාලා දමාවි. එහෙමත් නැත්තම් ඕක පැලවෙලා වෙන එකක් ඕක පැලවෙන එකක් නෑ කියලා. නමුත් පින්වත් මහණෙනි, ඒ මාළුවාට මොනරෙක් ගිලින්නෙත් නෑ. මුවෙක් කෑවෙත් නෑ. ගින්නකට අහුනෙත් නෑ. කැලේ වැඩ කරන කවුරුත් උදුරලා දැම්මෙත් නෑ. වේයෝ කෑවෙත් නෑ. ඒක පැලවුණා. වැස්ස වහිනකොට හොඳට දළු දාලා වැඩුණා. තල්ගහ වෙලාගෙන හොඳට හැඩට කොළපත් ඇතුව වැඩිලා ගියා. සාදු 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 සාදු. එතකොට පින්වත් මහණෙනි, ඒ සල්රුකට අධිග්‍රහිත දේවතාවට මේ විදියට හිතුණා. ඒ මගේ පින්වත් යහළු මිත්‍රයෝ, නෑදෑයෝ, ආරාම දෙවිවරු, වන දෙවිවරු, රුක් දෙවිවරු, ඖෂධ ගස් කොළන් වල අධිග්‍රහිත දෙවිවරු, මහා රුක් වලට අධිග්‍රහිත දෙවිවරු රැස් වෙලා මේ මාළුවා ඇටේ නිසා ඇතිවන කවර ආකාරයේ අනාගත බයක් දැකලාද මා මේ විදිහට අස්වැසුවේ. පින්වත් සක්දෙවිඳු, බය වෙන්න එපා, බය වෙන්න එපා. ඔය මාළුවා ඇටේ මොනරෙක් හරි ගිල දමාවි. මුවෙක් හරි කාලා දමාවි. ගින්නකට හරි පිච්චිලා යාවි. කැලේ වැඩ කරන අය උදුරලා දමාවි. එක්කෝ වේයෝ හරි කාලා දමාවි. එක්කෝ පැලවෙන එකක් නැහැ කියලා මේ සල්ගහ වෙලාගෙන උඩට නැගලා අතු දිගේ පහළට එල්ලෙන ලපටි මෘදු ලොම් ඇති මේ මාළුවා වැලේ පහස කොයිතරම් අගේද කියලා. ඉතින් ඒ මාළුවා වැල සල්ගහ ඔතා ගත්තා. සල්ගහ වෙලාගෙන උඩට නැග්ගා. අතුපතර දිගේ ගිහින් ආයේ යටට බැස්සා. ආයේ යටට බැහැලා සල්ගහේ ලොකු ලොකු අතු පුපුරවා හැරියා. එතකොට පින්වත් මහණෙනි, ඒ සල්රුකේ හිටපු දේවතාවට මෙහෙම හිතුණා. අයියෝ, ඒ මාගේ පින්වත් යහළු මිත්‍ර වූ, නෑදෑ වූ ආරාම දෙවිවරු, වන දෙවිවරු, දෙවිවරු, ඖෂධ ගස් කොළන් වලට අධිග්‍රහිත දෙවිවරු, මහා රුක් වලට අධිග්‍රහිත දෙවිවරු මේ මාළුවා ඇටේ නිසා ඇතිවෙන මෙන්න මේ අනාගත බය දැකලයි මාව වට කරගෙන මෙහෙම කිව්වේ. පින්වත් දෙවිඳ, බය වෙන්න එපා, බය වෙන්න එපා. ඔය මාළුවා ඇටේ මොනරෙක් හරි ගිල දමාවි. මුවෙක් හරි ඕක කාලා දමාවි. එක්කෝ ඕක ගින්නෙන් හරි පිච්චිලා යාවි. එහෙමත් නැත්තම් කැලේ වැඩ කරන උදවිය
උදුරලා දමාවි. වේයෝ හරි කාලා දමාවි. එක්කෝ පැලවෙන එකක් නෑ කියලා. ඒ වුණාට මං දැන් ඒ මාළු අයට ඒ නිසා බොහෝ කටුක දුක් දොම්නස් විඳිනවා නෙව කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටමයි මේ විදිහේ අදහස් තියෙන මේ විදිහේ මතවාද තියෙන ශ්‍රමණ බමුණන් ඉන්නවා. කාම සැප විඳින්නට කිසි වරදක් නෑ කියලා. ඊට පස්සේ ඔවුන් කාම සැපය උදෙසා වරදට පෙළඹෙනවා. ඔවුන් ජටාබඳ තවුසියන් සමග එකතු වෙලා ඉඳුරන් පිනවනවා. ඔවුන් ඊට පස්සේ මෙහෙමත් කියනවා. මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කාමයන් පිළිබඳ අනාගත බය දකිමින් මේ කාමයන් අතහරින්න කියලා මොනවා කියනවාද මන්දා. කාමයන් ගැන යථාර්ථය දකින්න කියලා මොනවට කියනවද මන්දා. මේ මෘදු ලොම් ඇති අත්වලින් යුතු යෝන් තාපසයන්ගේ පහස කොයිතරම් මගේද කියලා. ඒ ශ්‍රමණ බමුණන් කාමයේ වරදේ බැඳෙනවා. ඔවුන් කාමයේ වරදේ බැඳිලා අන්තිමේදී කය බිඳිලා මැරුණට පස්සේ අපාය, දුගතිය, විනිපාත කියන නරකාදී උපදිනවා. එහිදී මහා දරුණු භයානක දුක් වේදනා විඳින්න පටන් ගන්නවා. එතකොටයි ඔවුන් මෙහෙම කියන්නේ. අනේ පින්වත් ශ්‍රමණ බමුණන්, මේ අනාගත බිය දැකලයි කාමයන් අත්හරින්න කීවේ. කාමයන්ගේ යථාර්ථය අවබෝධ කරන්න කීවේ. අපට කාමය හේතු කරගෙනම කාමයන් මුල් කරගෙනම භයානක දුක් වේදනා විඳින්න සිද්ධ වුණා නෙව කියලා. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නේ මෙලොවදී සැප ලැබෙන පරලොව දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියලා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් මහණෙනි, මෙලොවදී දුක් විඳින පරලොවදී දුක් විපාක ලැබෙන දේවල් වල සමාදන් වෙනවා කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, ඇතම් පුද්ගලයෙක් ඉන්නවා, ඔහුට වස්ත්‍ර නැහැ. ආචාර ධර්ම අත්හැරලා ඉන්නේ. කෑම කාලා අත ලෙව කනවා. ආහාර ටිකක් ලබා ගන්න ගියාම ස්වාමීනී වඩින්න කිව්වාම එන්නේ නැහැ. ස්වාමීනී ඔහොම ඉන්න කිව්වාම ඉන්නේ නැහැ. ගෙනත් දීපු දානේ ගන්නෙ නැහැ. Taman උදෙසාම කළ දානේ ගන්නෙ නැහැ. බත් හැලියේ කට ළඟින් දෙන දානේ ගන්නෙ නැහැ. කලේ කට ළඟින් දෙන දේවල් පිළිගන්නේ නැහැ. එලිපත්තේ ඉඳලා දෙන දේ පිළිගන්නේ නැහැ. දඬුවට අතරින් දෙන දාණය පිළිගන්නේ නැහැ. මෝල් ගස් අතර සිට දෙන දාණය පිළිගන්නේ නැහැ. දෙන්නෙක් අනුභව කරනකොට දෙන දාණය පිළිගන්නේ නැහැ. ගැබිනි මවක් දෙන දාණය පිළිගන්නේ නැහැ. දරුවන්ට කිරි දෙන මවක් දෙන දාණය පිළිගන්නේ නැහැ. පුරුෂයන් ළඟට ගිය ස්ත්‍රිය දෙන දාණය පිළිගන්නේ නැහැ. සම්මාදම් කරලා දෙන දාණය පිළිගන්නේ නැහැ. යම් තැනක බල්ලෙක් හිටියොත් ඌට නොදී දෙන දාණය පිළිගන්නේ නැහැ. මැස්සෝ කැටි ගහලා ඉන්න තැන දෙන ආහාර පිළිගන්නේ නැහැ. මාළු පිළිගන්නේ නැහැ. මස් පිළිගන්නේ නැහැ. මත්පැන් පිළිගන්නේ නැහැ. ලෝණ සෝවිරක කියන මත්පානය බොන්නේ නැහැ. ඔහු එක ගේකින් ලැබෙන බත් පිඬුවකින් යැපෙනවා. ගෙවල් දෙකකින් ලැබෙන බත් පිඬු දෙකකින් යැපෙනවා. ගෙවල් 7කින් ලැබෙන බත් පිඬු 7කින් යැපෙනවා. එක බත් හැන්දකින් යැපෙනවා. බත් හැඳි 2කින් යැපෙනවා. බත් හැඳි 7කින් යැපෙනවා. දවසක් ආහාර ගන්නවා. දවස් 2ක් ඇර ආහාර ගන්නවා. දවස් 7ක් ඇර ආහාර ගන්නවා. මේ විදියට සති දෙකටම එක වේලක් ආහාර ගන්නවා. මේ විදියට දින සීමා කරගෙන ආහාර ගන්නවා. ඔහු අමුකොළ විතරක් ආහාරයට ගන්නවා. තනහාල් විතරක් අනුභව කරනවා. හාල් විතරක් අනුභව කරනවා. ගස් පොතු වල කහට විතරක් අනුභව කරනවා.
ගස්වල ලාටු විතරක් අනුභව කරනවා. සුණු සහල් විතරක් අනුභව කරනවා. බත් ඉව්වම හැදෙන පෙන විතරක් අනුභව කරනවා. තල ඇට විතරක් අනුභව කරනවා. තනකොළ විතරක් අනුභව කරනවා. ගොම විතරක් අනුභව කරනවා. ගස්වල මුල් විතරක් අනුභව කරනවා. ගෙඩි විතරක් අනුභව කරනවා. ගස් මුලට වැටිච්ච ගෙඩි විතරක් අනුභව කරනවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධ. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. සාදු සාදු සාදු. ඔහු අනවැහිරි විතරක් පොරවනවා. නොයෙක් නූල් වලින් ව්‍යාපු රෙදිත් පොරවනවා. මිනි යොතාපු රෙදිත් පොරවනවා. ගස්වල පොතු වලින් හදාපු රෙදිත් පොරවනවා. අඳුන් දෙවියන්ගේ සමත් පොරවනවා. අඳුන් මුවාගේ සමත් පොරවනවා. කුසතන වලින් හදාපු ගෝණියත් පොරවනවා. එළුවන්ගේ සමත් පොරවනවා. පොස් වලින් හදාපු කඹයත් පොරවනවා. අස්ලොම් වලින් හදාපු කඹයත් පොරවනවා. කෙස් රැවුල් උදුරනවා. ආසනවල වාඩි වීම ප්‍රතික්ෂේප කරනවා. උඩු බැල්ලෙන් ඉන්නවා. කුක්කුටිකයෙක් ඉන්නවා. කටු ගහපු ලෑලි වල සක්මන් කරනවා. කටු ගහපු ලෑලි උඩ හාන්සි වෙනවා. දවසට 3 වතාවක් වතුරේ ගිලිලා තපස් රකින්නවා. ඉතින් ඔය විදිහට නොඑක ආකාරයෙන් ශරීරය බලවත්ව තැලෙන, පොඩි වෙන, දැවෙන, තැවෙන විදිහට තපස් රකින්නවා. අන්තිමේදී කය බිඳිලා මලාට පස්සේ අපාය, දුගතිය, විනිපාත කියන නරකාදියේ උපදිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නේ මෙලවත් දුක් විඳින, පරලොවත් දුක් විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියලා. පින්වත් මහණෙනි, මෙලවදී දුක් විඳින, නමුත් පරලොවදී සැප විපාක ලැබෙන දේවල් වල සමාදන් වීම කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, ස්වභාවයෙන්ම තියුණු රාගයේ තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු නිතරම රාගය නිසා හැදෙන නොයේ දුක් දුම්නස් විඳිනවා. ඒ වගේම ස්වභාවයෙන්ම තියුණු දේශය තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු නිතරම දේශය නිසා හැදෙන දුක් දුම්නස් විඳිනවා. ඒ වගේම ස්වභාවයෙන්ම තියුණු මෝහය තියෙන කෙනෙක් ඉන්නවා. ඔහු නිතරම මෝහය නිසා හටගත්තු දුක් දුම්නස් විඳිනවා. නමුත් ඔහු දුක් දුම්නස් විඳිනම ඒ රාග දේශ මෝහ ප්‍රහාණය කිරීම පිණිස කඳුළු පිරුණු මුහුණින් හඬාම පරිපූර්ණ වූ පිරිසිදු වූ නිවන් මඟ හැසිරෙනවා. ඔහු කය බිඳී මලාට පස්සේ සැප තියෙන සුගති ලෝකයේ උපදිනවා. පින්වත් මහණෙනි, ඔන්නෝකට තමයි මෙලව දුක් විඳින නමුත් පරලොව සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියලා කියන්නේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් මහණෙනි, මෙලවත් සැප විඳින, පරලොවත් සැප විපාක ඇති දේවල් සමාදන් වෙනවා කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, ඇතම් කෙනෙක් ස්වභාවයෙන්ම තියුණු රාගයෙන් යුක්ත නැහැ. ඔහු නිතර රාගයෙන් හටගත් දුක් දුම්නස් විඳින්නෙත් නැහැ. ස්වභාවයෙන්ම තියුණු ද්වේෂය ඇත්තෙත් නැහැ. ඔහු නිතර හටගත් ද්වේෂයෙන් දුක් දුම්නස් විඳින්නේ නැහැ. ඔහු ස්වභාවයෙන්ම මෝහයේ තියෙන කෙනෙකුත් නොවේ. ඔහු නිතරම මෝහයෙන් හටගත් දුක් දුම්නස් විඳින්නේ නැහැ. ඔහු කාමයෙන් වෙන්ව, අකුසල වලින් වෙන්ව, විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සැපයේ තියෙන පළවෙනි ධානය ලබාගෙන වාසය කරනවා.
විතර්ක ਵਿਚාර සංසිඳවලා තමා තුල ප්‍රසන්න භාවය ඇති කරගෙන සිතේ එකඟ බව බලවත් කරගෙන විතර්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය සැපේ තියෙන දෙවෙනි ධානයත් ලබාගෙන වාසය කරනවා. ප්‍රීතියට ඇලෙන්නෙත් නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා. සිහියෙන් නුවණින් යුක්තව කයින් සැපේකුත් විඳිනවා. ආර්යයන් වහන්සේලා එකට කියන්නේ උපේක්ෂා සහගතව සිහියෙන් යුතුව සනීපෙට ඉන්නවා කියලයි. අන්නේ තුන්වෙනි ධානයත් ලබාගෙන වාසය කරනවා. සැපත් නැති කරලා දුකත් නැති කරලා කලින්ම මානසික සැප දුක් අත්හැරලා දුක් රහිත සැප රහිත පිරිසිදු උපේක්ෂාවත් සිහියත් ඇති කර ඇති හතරවෙනි ධානයත් ලබාගෙන වාසය කරනවා. ඔහු කය බිඳලා මරණට පස්සේ සැප ඇති සුගති ලෝකේ උපදිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි කියන්නේ මේ ජීවිතයේදී සැප තියෙන, පරලොවදී ජීවිතයේදී සැප විපාක ලැබෙන දේවල් සමාදන් වෙනවා කියලා. පින්වත් මහණෙනි, මේවට තමයි යහපත අයහපත සමාදන් වීම හතර කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දෙසුම ඒ භික්ෂුන් වහන්සේ දෙසුම ඒ ගැන ඒ භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දෙසුම සාදු නාද නන්වමින් පිළිගත්තා. සාදු සාදු සාදු. යහපත අයහපත සමාදන් වීම ගැන වදාළ කුඩා දෙසුම නිමා විය. නමෝ බුද්ධාය. හොඳයි, අපි මේ උතුම් දේශනාවෙන් ඉගෙන ගන්න ලැබුණා බොහෝ කාරණා අපිට. ඉතින් අපි මීට කලින් සූත්‍ර දේශනාවලත් අපිට මේ ආකාරයට අපිට කලින් ඉගෙන ගන්න ලැබුණා දස කුසල් දස අකුසල් ගැන. උතුම් සූත්‍ර දේශනා දෙකකදීම ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම ඊට පස්සේ අපිට මහ වේදල සූත්‍රයේ බොහෝ කාරණා ඉගෙන ගන්න ලැබුණා. චූල වේදල සූත්‍රයේත් එහෙමයි බොහෝ කාරණා අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම මේ උතුම් සූත්‍ර දේශනාවේ බොහෝ කරුණු ඉගෙන ගන්න ලැබුණා. කාමය ගැන විශාල වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේ අපිට කියලා දෙනවා. ඉතින් කාම විපාක හැටියට නිරේ ඉපදෙන්න වෙන එක ගැනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ දේශනාවේදී අවසානයේ අපිට දැක ගන්න ලැබෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පළවෙනි ධානය ඇති කරගන්න හැටි, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය විස්තරත් අපිට කියලා දෙනවා. ඉතින් අපි දන්නවා බොහෝසේ අපි මේ පංච නීවරණ ගැන අපි ටිකක් කතා කරුවා මීට කලින් දවසකත්. ඉතින් අපිට ටික දවසකින් මේ පංච නීවරණ ගැන අපිට කතා කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ පංච නීවරණ කියන්නේ මේ සිත වහලා තියෙන, මේ සිතේ තියෙන අපිට සිත කුසලයට නැඹුරු කරගන්න බැරි බව තමයි මේ පංච නීවරණ වලින් කරන්නේ. පංච නීවරණ නිසා අපිට සිත එකඟ කරගන්න බෑ. ඉතින් අපි දන්නවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ නිසා තමයි අපිට මේ කිසි දෙයක් කරගන්න බැරි. ඉතින් අපි මේ පංච නීවරණ ගැන අපි හොඳට ඉගෙන ගන්න ඕන. මම ධර්මදේශනාවයිකුත් දාලා තිබුණා මේ පංච නීවරණ ගැන. ඉතින් අපිට අද දවසේ ටික වෙලාවක් තියෙන හින්දා අපි මේ පංච නීවරණ ගැන චුට්ටක් ඉගෙන ගනිමු. තෙරුවන් සරණයි සුපුන් මල්ලි. මල්ට කියලා දෙන්න පුළුවන්ද මල්ලි මේ පංච නීවරණ ගැන අපිට? තෙරුවන් සරණයි අයියේ. පුළුවන් අයියේ. තෙරුවන් සරණයි මල්ලි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පංච නීවරණ. මේ පංච නීවරණ කියලා කියන්නේ මේ නිවන වහන කරුණු පහ. ඒ කියන්නේ සිතේ දියුණුව, ප්‍රඥාව දුර්වල කරන කරුණු පහ. ඉතින් මේ පංච නීවරණ වල පළවෙනි එක තමයි කාමච්ඡන්ද. දෙවෙනි එක තමයි ව්‍යාපාදය. තුන්වෙනි එක තමයි තීන මිද්ද. හතරවෙනි එක තමයි උද්ධච්ච කුක්කුච්ච. පස්වෙනි එක තමයි විචිකිච්ඡා.
ඉතින් මේ පළවෙනි කාමච්ඡන්දය කියලා කියන්නේ මේ හිතේ තියෙනවා මේ පංචකාමයන්ට සිත ඇදී යන ස්වභාවය. අන්න ඒ වෙලාවට මේ සිත මේ කුසල් දහම් පැත්තට මේ නැඹුරු වෙන්නේ ඒ වෙලාවට. ඉතින් මේ පංච නීවරණත් මේ හේතුන් වලින් තමයි හටගත්තේ. ඒ හේතු නැති වෙනකොට මේ පංච නීවරණත් නැති වෙලා යනවා කියනවා. ඒතර මේ කාමච්ඡන්දය කියලා කියන්නේ මේ පංචකාමයන්ට හිත ඇදී යන ස්වභාවය. එතකොට මේ පංච නීවරණ මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ හේතු සහිතයි. මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ සුබ නිමිත්තත් අයෝනුසිය මනසකාරයක් නිසා. එතකොට අපි මේ කාමච්ඡන්දය ඇති වුණාට මේ කාමච්ඡන්දය දැන් ඇති වෙලා තියෙන්නේ කියලා මේ හේතු සහිතව දැනගෙන ඒ හේතු අපි නැති කරන්න. එතකොට මේ කාමච්ඡන්දය ඉතින් ප්‍රහාණය වෙලා යනවා. එතකොට අපි මේ කාමච්ඡන්දය ඇති වෙන්නේ මේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසකාරයක් නිසා. එතකොට අපි ඒක අඳුනගෙන ඒ වෙනුවට යෝනිසෝ මනසකාරයෙන් යුතුව අසුබ නිමිත්ත සිහි කරනවා කියන්නේ. අන්න එතකොට මේ කාමච්ඡන්දයේ සිටින් දුර වෙලා යනවා කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේ කාමච්ඡන්දයට භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා. මේ කාමච්ඡන්දයේ තියෙන වෙලාවට මෙන්න මේ වගේ කියන ස්වභාවය. එතට මේ නිල් රතු කොළ කහ කියන මේ පාට කලවම් කරපු වතුර භාජනයකින් මූණ බලනවා වගේ ඒ වෙලාවට මූණ පැහැදිලි වෙන්නේ. අන්න ඒ වගේ කියන මේ කාමච්ඡන්දේ තියෙන වෙලාවට අපේ හිත පැහැදිලි නැහැ කියන එකඟ නැහැ කියනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට මේ කාමච්ඡන්දය ගැන කියනවා. එතකොට දෙවෙනි එක තමයි මේ ව්‍යාපාදය. නීවරණය. ව්‍යාපාදයත් මේ සිතේ දියුණුව ප්‍රඥාව දුර්වලකම් කාරණයක් කියනවා. ඒතර මේ ව්‍යාපාදය කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාමයන් කෙරෙහි ඇති වෙන ගැටීම කියනවා. ඒක ගැටීම ඇති වුණාම ප්‍රඥාව සිත දුර්වල කරනවා කියනවා. එතකොට මේ තරහ ව්‍යාපාදය ඇති වෙන්නේ හේතු සහිතව කියන භාග්‍යතුන්. හේතුව ව්‍යාපාදය ඇති වෙන්නේ පටික නිමිත්ත තරහ යන්න හේතු වෙන කාරණය. පටික නිමිත්ත අයෝනිසෝ මනසිකාරයක් කියනවා. එතකොට මේක හේතු සහිත ඇතිලා ව්‍යාපාදය තුනකට ව්‍යාපාදය කියලා දැන. ඊට පස්සේ මේ ව්‍යාපාදයේ නැති කිරීම පිණිස ඒ හේතු නැති කරන්න ඕන. එතකොට මේ ව්‍යාපාදයේ නැති කිරීම පිණිස යෝනිසෝ මනසිකාරයෙන් අර තරහ යන්න හේතු වෙච්ච කාරණය බැහැර කරන්න ඕන කියනවා. එතකොට අර තරහ ක්‍රමයෙන් හිතින් බැහැර වෙලා යනවා. ඉතින් මේ ව්‍යාපාදයටත් අපගේ භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. රැලි මේ හොඳට නටන වතුර භාජනයකින් මූණ බලන්න යනවා වගේ පැහැදිලිව පේන්නේ නැහැ වගේ කියන. අන්න ඒ වගේ කියන අපේ හිතේ ස්වභාවයත් අන්න ඒ වෙලාවට. එතකොට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. තුන්වෙනි එක තමයි තීන විද්‍ය. තීන විද්‍ය කියලා කියන්නේ මේ නිදිමතත් අලස බව මේකත් මේ හේතු සහිතව ඇති වෙන්නේ කියනවා. නිදිමත අලස බව ඇති වෙන්නේ අප්‍රමාදය අයෝනිසෝ මනසකාරයෙන් කල්පනා කිරීමක් නිසා. එතකොට ඒක නැති කර ගැනීමට මේ හේතු නැති කරනවා කියනවා. එතකොට අප්‍රමාදය ඇති වෙන මේ යෝනිසෝ මනසකාරයේ පිහිටලා අප්‍රමාදය ඇති කරන වර්ණානුසති භාවනාව වඩන්න ඕන කියනවා. එතකොට මේ නිදිමත බව අලසකමත් බැහැර වෙලා යනවා කියනවා. ඉතින් එතකොට හේතු සහිතව හටගත්තු මේ තීන විද්‍ය ඒ හේතු නැති කරනකොට නැති වෙලා යනවා කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ තීන විද්‍යට හිතේ ස්වභාවය තමයි
රැලි නැගෙන සුලන් හමන වතුර වාදනයකින් මූණ බලනවා වගේ කියන මූණ බලනකොට පැහැදිලි පේන්නේ. අන්න ඒ වගේ කියන ඒ වෙලාවට තීන මිද්දේ තියෙන වෙලාවට අපේ හිතේ ස්වභාවය. හතරවෙනි එක තමයි උද්දච්ච කුක්කුච්ච. මේ සිතේ විසිරීම පසුතැවීමක් තියෙන වෙලාවට මේ ප්‍රඥාව සිතේ දියුණු දුර්වල කරනවා කියන. එතකොට මේකත් මේ හේතු සහිතව ඇති වෙලා තියෙන්නේ කියන. භාග්‍යතුන් වහන්සේ කියන අතීතයේ සිදුවිච්ච දෙයක් සිහි කරනවා කියන. එතකොට ඒකේ මේ අනිත් වෙලාගේ ස්වභාවය අයෝනිසෝ මනසකාරයෙන් මේ අනිත් වෙලාගේ ස්වභාවය සිහි කරන්නේ නැති. එයා ඒක හේතු සහිතව ඇති වෙනවා කියන. එතකොට එයා ඒ වගේ මේවා අනිත්‍ය දේවල් කියලා සිහි කරගෙන යෝනිසෝ මනසකාරයෙන් පිළිතලා මේ සිතේ පසුතැවීමත් විසිරීමත් බැහැර කරනවා කියන. අන්න එතකොට මේ උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණය සිතින් බැහැර වෙලා යනවා කියන. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ මේ උපමාවක් දේශනා කරනවා. මට ඒක මතක නැහැ. පස්වෙනි නීවරණය සමායන්න මල්ලි මේ ඉස්සරලා එකට උපමාව තමයි මල්ලි අර පාසි පරණ්ඩල් බැඳිලා තියෙන මේ වතුර භාජනයකින් මූණ බලනවා කියන එක. මේකට එන්නේ මල්ලි අර සුළඟට සැරි නැගෙන වතුර භාජනයකින් මූණ බලනවා කියලා. හොඳයි බලනවා. ගොඩක් පිං අයියේ නම බුද්ධාය. පස්වෙනි නීවරණය තමයි මේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මේ සැකය. මේ සැකයත් මේ හේතු සහිතව ඇති වෙලා තියෙන කියලා භාග්‍යතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ දියුණු කරගෙන යන්නේ නැතුව තමන්ට ඕන විදිහට දියුණු කරගෙන ගිහිල්ලා මේ ධර්මයේ වැඩෙන්නේ නැතුව මේ ධර්මයේ කෙරේ සැක කරන්න ගන්නවා. අන්න ඒ කාරණේ නිසා මේ සැකය දියුණු වෙනවා කියන තව. ඉතින් මේකත් හේතු සහිතව ඇතිලා තියෙන කියනවා. ඉතින් මේ සැකය නැති කරන්න නම් බුදුරජාණන් වහන්සේ කෙරේ මේ ධර්මයේ තියෙන ආකාරයටම පුරුදු කරලා මේ බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව, ශ්‍රී සද්ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව, ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයේ කෙරේ ශ්‍රද්ධාව උපදවා ගන්නවා. එතකොට මේ සැකේ ක්‍රමයෙන් සැකයෙන් නිවන්නේ බැහැර වෙලා යනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ පංච නීවරණ වලට මේ විචිකිච්ඡාවට මේ උපමාවක් දේශනා කරනවා. කරුවල කාමරයක තියෙන පොරවිච්ච වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියන. එතකොට අපිට කොහොමත් පේන්නේ නැහැ කියන. අන්න ඒ වගේ කියන මේ විචිකිච්ඡාව තියෙන වෙලාවටත් අපේ හිතේ ස්වභාවය. ඉතින් මේ පළවෙනි නීවරණේ තමයි කාමච්ඡන්ද, දෙවෙනි එක තමයි ව්‍යාපාද, තුන්වෙනි තීන මිත්‍ය, හතරවෙනි එක තමයි උද්ධච්ච කුක්කුච්ච, පස්වෙනි එක තමයි විචිකිච්ඡා. මේ පංච නීවරණ පහටම භාග්‍යවතුන් වහන්සේ මේ උපමා වගේක් දේශනා කරනවා. මේ පංච නීවරණ තියෙන වෙලාවට මේ වගේ කියන කෙනෙක්ගේ ස්වභාවය මේ නොසිතූ මොහොතක මේ හිරේ විලංගුවේ වැටුණු කෙනෙක් වගේ දුක් විඳින නිකම් පීඩාවකින්. එතකොට මේ පංච නීවරණ නැති වෙලාවට මෙන්න මේ වගේ කෙනෙක් හිරේ වැටලා ඉන්න වෙන නොසිතූ මොහොතක හිරේ නිදහස් වුණු කෙනෙක් වගේ කියන සන්තෝෂයෙන් ඉන්නේ. එතකොට ඊළඟ එක තමයි පංච නීවරණ තියෙන වෙලාවට මේ කාර්ය සේවයේ දුක් විඳගෙන මේ යෙදෙන කෙනෙක් වගේ කියන. මේ පංච නීවරණ නැති වෙලාවට මේ නොසිතූ මොහොතක මේ කාර්ය සේවයේ නිදහස් වුණු කෙනෙක් කියලා භාග්‍යතුන් සන්තෝෂය. ඒ වගේම ධානයේ තියෙන කෙනෙක් කාන්තාරයෙන් ඈතර වෙන්න යනවා. බය ඈතර වෙන්න යනවා වගේ කියන මේ පංච නීවරණ තියෙනවා. ඒ වගේම පංච නීවරණ නැති වෙලාවට මේ හිතේ ස්වභාවය තමයි මේ ධනයේ තියෙන කෙනෙක් සුවසේ කාන්තාරයෙන් ඈතර වුණු කෙනෙක් වගේ කියන සන්තෝෂය. ඒ වගේම බලවත් රෝගයකින් පෙළෙන කෙනෙක් වගේ කියන දුකසේ ඉන්නවා කියන මේ පංච නීවරණ පීඩා විඳිනවා කියන. ඒ වගේම පංච නීවරණ නැතිලාට මේ බලවත් රෝගයක් තිබිලා ඒ රෝගයකින් නිදහස් වුණු කෙනෙක් වගේ කියන මේ පංච නීවරණ නිදහස් වුණු වෙලාවට සන්තෝෂෙන් ඉන්නවා කියන. ඒ වගේම
මේ පංච නීවරණ තියෙන වෙලාවට මේ කෙනෙක්ගේ ස්වභාවය මේ වගේ කියනවා. මේ ණයක් අරගෙන ඒ ණය ගෙවා ගන්න බැරුව දුක් විඳින කෙනෙක් වගේ කියනවා පංච නීවරණ. ඒ වගේ පංච නීවරණ නැති වෙලාවට මෙන්න මේ වගේ කියනවා. ණයක් අරගෙන ඒ ණය ගෙවලා ණයක් අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභයක් ලබලා ඒ ණයත් ගෙවලා සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් වගේ කියන මේ පංච නීවරණ නැති වෙලාවට කෙනෙක් සන්තෝෂයෙන් ඉන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ. මේ පංච නීවරණ විස්තර කරද්දී යම් අඩුපාඩුවක් වුණා සමා වෙන්න නමෝ බුද්ධාය. නම බුද්ධාය මල්ලි මල්ලිට බොහොමත්ම පිං මේ පංච නීවරණ ගැන මල්ලි ලස්සනට අපිට කියලා දුන්නා. පංච නීවරණ වලට උපමා ඒ වගේම මේ පංච නීවරණ නැති වෙන්න හේතු. ඉතින් මල්ලිට බොහොමත්ම පිං. හොඳයි. තෙරුවන් සරණයි අනෝමක්කේ. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි. අක්කට මතකයක් තියෙනවද මේ පංච නීවරණ කියන්නේ මොනවද කියලා චුට්ටක් අක්කට කියලා දෙන්න පුළුවන්ද? කමන්නේ අක්ක අහගෙන ඉන්න නම් හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි උදේනි අක්කේ. අක්කටත් අර සූත්‍ර දේශනා බලන්න හම්බුණාද? මට බලන්න තෙරුවන් සරණයි මල්ලි මට බලන්න හම්බුන්නේ නැහැ. හොඳයි හොඳයි. මම ලබන සතිය පොඩ්ඩක් බලලා ලෑස්ති වෙන්නම් මල්ලි. අක්ක චුට්ටක් බලන්නකො මේ රෙකෝඩින් එකත් අහලා බලන්න. එතකොට ලියා ගන්නත් ලේසියි අක්කට. මල්ලි. මම බලලා ලබන සතිය ලෑස්ති වෙන්නම් පොඩ්ඩක්. හොඳයි හොඳයි. අක්කට ගොඩක් පින් නම බුද්ධාය. නම බුද්ධාය මල්ලි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි විපුල අයියේ. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි අයියට කියලා දෙන්න පුළුවන්ද අපිට මේ පංච නීවරණ ගැන චුට්ටක්? පුළුවන්. හොඳයි නම බුද්ධාය. නම බුද්ධාය. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. පංච නීවරණ. පංච කියලා කියන්නේ පහට. පහ කියලා කියන්නේ පංච කියලා කියන්නේ පහ. නීවරණ කියලා කියන්නේ නිවන වහලා දානවා කියන එක. නිවන ආවරණය කරලා දානවා. ඉතින් භාගතුන් වහන්සේ අපිට දේශනා කරලා තිනවා මේ නිවන වහලා දාන කාරණා මොනවද කියලානේ. ඒවා පහක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි කාමච්ඡන්දය. දෙවෙනි එක ව්‍යාපාදය. තුන්වෙනි එක තීන මිද්ද. හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච. පස්වෙනි එක තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. ඊට පස්සේ භාගතුන් දේශනා කරනවා මේ කාම ඡන්දය. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එකනේ. කාමයන්ට කැමැති. මොනවද කාමයන්? කාම ගුණ තියෙනවා නේද? ඒකට තමයි කැමැති. දැන් රූප ගත්තොත් එහෙම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මෙන්න මේ පහ. මේවි තියෙනවා මිහිරි, ප්‍රියමනාපයි. සිත ඇත ගන්නා සුළු ස්වභාවයක් තියෙනවා මේ රූපවල, ශබ්දවල, රසයේ, ගන්ධ සුවඳේ, පහසේ මිහිරි ස්වභාවයක් තියෙනවා. ඒකට කියන කාම ගුණ කියලා. එන්නේ ඒවට තමයි කැමැත්ත ඇති වෙන්නේ. ලස්සන ප්‍රියමනාප මිහිරි ස්වභාවයෙන් යුතු රූප වලට කැමැත්ත ඇති වෙනවා. ඒකට කාමච්ඡන්දේ. ඒවට කැමැත්ත ඇති වෙනවා. එතකොට කාමච්ඡන්දේ ඇති වෙච්ච වෙලාවක එයාට නිවන වෙහෙලා තියෙනකොට. ඒකට භාගතුන් වහන්සේ ඒකට උපමාවක් පෙන්නලා දෙනවා. මේ කාමච්ඡන්දේ තියෙන වෙලාවට හිතේ ස්වභාවය ඒකට කියනවා පාට කලවම් කරපු. ඒ කියන්නේ රතු පාට, නිල් පාට, කොළ පාට, කහ පාට මේ නොයෙකුත් වර්ණ වලින්
මේ කලවම් කරපු වතුර භාජනයක් තියෙනවා. ඒකේ පාට තමයි කලවම් කරලා තියෙන්නේ. දැන් අපි කෙනෙක් ඉන්නවා එයා ගිහිල්ලා බලනවා මූණ. එයාට බලා ගන්න ඕනේ එයාගේ මූණ කොහොමද කියලා. බලාගෙන ගිහලා එයා බලනවා ගිහිල්ලා ඒ භාජනයේට ඉස්සරහට ගිහිල්ලා බැලුවාම එයාට එයාගේ මූණ පේන්නේ නැහැ. ඒ පේන්න තියෙන හේතුව මේ පාට කලවම් කරපු වතුර තමයි තියෙන්නේ. ඒකෙන්ද පේන්නේ නැහැ. ඒ වගේ තමයි කියනවා මේ හිතේ ස්වභාවය මේ කාම ඡන්දය ඇති වෙලා තියෙන වෙලාවට හිතේ ස්වභාවය. ඒ උපමාවක් ඒක. දෙවෙනි එක තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ මේ තරහ ඇති වෙලා තරහ ගැටීම. ඉතින් මේ තරහ ඇති වෙච්ච වෙලාවට නේද හිතේ ස්වභාවය කොහොමද කියලා. එතකොට අපිට තරහ අටගත්ත වෙලාවට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ ගන්න තීරණ සම්පූර්ණ වැරදි. තරහ ගිය වෙලාවට ගන්න තීරණ. ඒකත් මේ නීවන වහලා දානවා කියන භාගතුන් වහන්සේ දේශනා කරන එක උපමාවක් උන්වහන්සේ පෙන්නලා දෙනවා. ඒක හරියට මේ උණු වතුර බුබුලු දාන උණු වතුර භාජනයකින් මූණ බලනවා වගේ කියලා. දැන් කෙනෙක් ඉන්නවා අපි නිකන් හිතලා බලමුකෝ අපි මේ උදේට එහෙම අපි තේ එහෙම වක් කරන්න වතුරත් කරන්නේ. මේ රත් කරන වෙලාවට අපි නිකන් ඒ භාජනය දිහා බැලුවොත් එහෙම ඒකේ වතුර නටනවනේ. එතකොට බුබුලු දානවා. ඇත්තටම අපිට ඒකෙන් ඒක දිහා බලලා මූණ දාලා බැලුවොත් එහෙම අපේ මූණ පේයිදනේ? පේන්නේ නැහැ. මොකද බුබුල් නගන නිසා අපිට පේන්නේ නැහැ. එතකොට පැහැදිලිව පේන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තමයි භාගතුන් දේශනා කරන්නේ මේ තරහ ඇති වෙච්ච වෙලාවට නටන වතුර භාජනයකින් මූණ බලනවා කියලා. එයාට ඇත්ත ස්වභාවයේ යථාර්ථය දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නිවන වහලා දාලා තියෙන්නේ. තුන්වෙනි එක තමයි තීන මිද්දේ. තීන මිද්දේ කියලා කියන්නේ මේ බත් මතේ කියලාත් කියන නිකන් අලසකමක් තියෙනවා. අලසයි, නිදිමත, ඒ වගේ ගතියක් තියෙනවා. ඉතින් නිදිමත අලසකම තියෙන වෙලාවට එයාට නිවන වැහිලා තියෙන්නේ, ආවරණය වෙලා තියෙන්නේ. ඒ උද්‍යෝගින් ඉන්නවනම් තමයි නිදිමත නැතුව, අලස නැතුව ඉන්නවනම් තමයි මේ කෙනෙකුට මේ ධර්ම මාර්ගය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඒකත් වෙහෙලා යනවා. ඒකට භාගතුන් දේශනා කරනවා කෙනෙක් ඉන්නවා එයාටත් ඕනේ අර එයාගේ හිත මේ මූණ බලා ගන්න ඕනේ. මූණේ තියෙන අඩුපාඩු බලා ගන්නනේ. එයා ගිහලා බලනවා. බැලුවහම එයාට පේන්න තියෙන්නේ මේ පාසි. ඒතකොට ඒ වතුර වල තියෙන මේ වැහිලා. වතුර වැහිලා තියෙන්නේ පාසි වලින්, පඬරල් වලින් මේ වැහිලා තියෙන්නේ. ඉතින් ඒතකොට ගිහලා බැලුවට පේන්නේ නැහැ. මූණ බැලුවට මූණ පේන්නේ නැහැ. මොකද පේන්නේ පාසි වලින් වැහිලා. ඒවා වතුර ටික වැහිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා ඒ වෙලාවට. ඒ කියන්නේ නිදිමත අලසකම තියෙන වෙලාවට, ඒ කියන්නේ තීන මිද්දේ තියෙන වෙලාවට මේ හිතේ ස්වභාවය. ඊට පස්සේ ඊළඟ එක භාගතුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ හිත විසිරෙනවා. විසිරීම පසුතැවීමත් ඒකට කියන්නේ. උද්දච්ච කුක්කුච්ච. හිත විසිරෙනවා එතකොට පසුතැවෙනවා. ඉතින් අනේ මට නම් මේ ධර්මය අවබෝධ කරගන්න බෑනේ. එහෙම කියලා අපි සමහරලාට මේ එහෙම මේ භාවනාව කරගන්න ගියාම භාවනාව අනේ මට වැඩෙන්නේ නෑනේ. එහෙම කියලා අපි එහෙම කියවන්න ගන්නවනේ. එතකොට මට නම් මේක තේරෙන්නේ නෑ එහෙම කියලා මේ කියවන්න ගන්නවා. එතකොට හිත විසිරෙනවා. ඊට පස්සේ පසුතැවෙනවා. ඒකට භාගතුන් උපමාවක් පෙන්නලා දෙනවා. ඒක හරියට මේ වතුර භාජනයක් තියෙනවා. එතකොට මේ හුලඟක් තියෙනවා. හුලඟ හම්බනකොට රැලි ලගින්නේ. දැන් ගොඩාක් වතුර තියෙනකොට නම් අපිට ඒක දැක ගන්න පුළුවන් වෙනවා නිකන් හුලඟට නිකන් රැල්ලක් වගේ යනවා. රැලි යනවා. එතකොට ඒ වතුර භාජනයෙන් අපි මූණ බලන්න ගියට අපිට මූණ බලා ගන්න බැහැ හරියට. අර රැලි නගන නිසා පේන්නේ නැහැ හරියට පැහැදිලිව. එතකොට හිතේ ස්වභාවය අන්නේ වගේ කියලා භාගතුන් වහන්සේ උපමාවකින් පෙන්නලා දෙනවා. අවසාන එක තමයි සැකේ කියලා කියන්නේ විචිකිච්ඡා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කියන එක. සැක කරනවා. මේ ධර්මයේ ප්‍රගුණ කරලා හරියයිද දන්නේ නැහැ. උයි කිව්වට කොහොමද කරගන්නේ? එහෙම කියලා සැක කරනවා. ඒ සැක කරන කෙනාට කවදාවත් මේ ඕව අවබෝධ කරගන්න ඉන්නවද? ඔය ඇත්තද? කොහොමද කිව්වට ඔව කරන්න පුළුවන්ද? ඔව කිව්වට
කියලා සැක කරනවා. අන්න එහෙම සැක කරොත් එහෙම අන්නේ සැක කරන කෙනාට කවදාවත් එහෙනම් මේ ධර්මයේ ප්‍රගුණ කරන්න හම්බෙන්නේ නැහැ කියනවා. මොකද සැකේ නිසා එයා කවදාවත් පොඩ්ඩක්වත් ඉස්සරහට යන්නේ නැහැ නේ සැකේ දිනවනම්. එතකොට භාගතුන් වහන්සේ මහා පුදුමාකාර උපමාවක් ඒකටම පෙන්නලා දීලා තියෙන්නේ. මේ උපමාව නම් උන්වහන්සේ පෙන්නලා දෙනවා මේ සැකේ තියෙන කෙනාට සැක කරන කෙනාට කවදාවත් ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක හරියට උන්වහන්සේ උපමාවක් පෙන්නලා දීලා තිනවා. මේ ඝන අන්ධකාරයේ තියෙන කළුවර කාමරයක් තියෙනවා. කියන්නේ එළිය චුට්ටක්වත් නැහැ. ඒ කාමරේ ඝන අන්ධකාරයි, කළුවරයි. ඒ කළුවර කාමරේ තියෙනවා කියන වතුර භාජනයක්. ඒ වතුර භාජනයේ වතුර බොර වෙලා තියෙන්නේ. හොඳටම බොර වෙච්ච වතුර භාජනයේ මූණ බලනවා වගේ කියනවා. දැන් කළුවර කාමරයකයි තියෙන්නේ. කළුවර කාමරේ තියෙන කෙනා කොහොමද පේන්නේ නේද? හොඳ වතුර භාජනයක් තිබුණත්. හැබැයි තියෙන්නේ බොර වෙච්ච වතුර භාජනයක් කියනවා. එයා ගිහිල්ලා මූණ බලනවා බැලුවට යට මොකොම පේන්නේ නැහැ. බලන්න දීලා තියෙන උපමාව කොහොමද සැකේට. සැක කරන කෙනාට කවදාවත් එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ එයාට නිවන වැහිලා යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට තමයි භාගතුන් වහන්සේ මේ නීවරණ ගැන දේශනා කරලා තියෙන්නේ. දේශනා කරලා තියෙන විදිය තවත් දේශනාවල් තියෙනවා. මේ දේශනාවේ මේ විදිහට තමයි කියලා දීලා තියෙන්නේ. නමෝ බුද්ධාය වල්ලි. නමෝ බුද්ධාය අයියට බොහොමත්ම පිං. නමෝ බුද්ධාය. හොඳයි අයියත් අපිට ලස්සනට පංච නීවරණ ගැන අපිට කියලා දුන්නා. ඉතින් මේ පංච නීවරණ කියන්නේ අපි දන්නවා අපගේ සිත මැඩගෙන සිටින අපේ සිතේ දියුණුවට බාධා කරන සිතේ දියුණුව අවුරාගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන නිවන වසා ගන්න තියෙන කරුණු පහක් තමයි මේ පංච නීවරණ කියන්නේ. ඉතින් මේ පංච නීවරණ අපි ගත්තොත් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහට තමයි අපි මේ පංච නීවරණ කියලා කියන්නේ. ඉතින් මේ පංච නීවරණ පහ මේ කරුණු පහ අපිට පුළුවන් මොන භාවනා කරන කෙනෙකුට පුළුවන් මේ පහ යටපත් කරන්න. හැබැයි මේ පහ යටපත් කරන්න නිකම් බෑ. අපි ඒකට භාවනා අරමුණක් උපයෝගී කරගන්න ඕන. අපි මේ භාවනා අරමුණක් උපයෝගී කරගත්තාම අපිට පුළුවන් මේ කරුණු පහ යටපත් කරගෙන අර භාවනා අරමුණේම සිත පිහිටවා ගන්න. එතකොට අපිට මේ පංච නීවරණ පහ අතහැරලා අපිට අල්ලගන්න කරුණු පහක් එතකොට එනවා. ඒ තමයි මේ පහ අතහැරපුවම අපිට අල්ලගන්න තියෙන්නේ අපි ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා තියෙනවා විතක්ක ਵਿਚාර, ප්‍රීති, සැපේ, චිත්ත ඒකාග්‍රතාවය කියන කරුණු පහ අපිට ඔන්න අල්ලගන්න පුළුවන්. එතකොට අපිට මේ කරුණු පහ අපි පංච නීවරණ අතහැරලා අල්ලගන්න කරුණු පහ තුල අපි දිගටම හිත එකඟ භාවයේ තියෙනවා නම් ඒක එතකොට ධානයක් වෙනවා. ඒකට කියනවා පළවෙනි ධානය කියලා. මේ පළවෙනි ධානයේ තියෙන ස්වභාවය තමයි භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ. විතක්ක ਵਿਚාර, ප්‍රීතිය, සැපේ, චිත්ත ඒකාග්‍රතාවය කියන කරුණු පහ තියෙනවා. එතකොට පළවෙනි ධානය තුල. එතකොට අපි දන්නවා අපිට එහෙමනම් මේ පංච නීවරණ තියෙනකන් අපිට භාවනා කරලා ධානයක් ඇති කරගන්න බෑ. ඉතින් ධානයක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම පංච නීවරණ යටපත් කරලා අපිට ඇති කරගන්න වෙනවා මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සැපේ කියන චිත්ත ඒකාග්‍රතාවය කියන කරුණු පහ. ඊට පස්සේ අපිට දෙවෙනි ධානයත් ඇති කරගන්න පුළුවන්. අපි දෙවෙනි ධානයත් ඇති කරගන්න නම් අපිට පුළුවන් කරන්න විතක්ක ਵਿਚාර සංසිඳවන්න ඕන. විතක්ක ਵਿਚාර සංසිඳවලා ඊට පස්සේ අපිට ඇති වෙනවා ප්‍රීතියයි සැපයයි චිත්ත ඒකාග්‍රතාවයයි කියන තුනෙන් අපිට ඉන්න පුළුවන්. අන්න ඒකට කියනවා දෙවෙනි ධානය කියලා. එතකොට මේ දෙවෙනි ධානයත් අපිට ඉක්මවා ගිහිල්ලා ඔන්න අපිට පුළුවන් තුන්වෙනි ධානයත් ඇති කරගන්න. තුන්වෙනි ධානය ඇති කරන කෙනාගේ හිතේ ස්වභාවය තමයි අපි එතකොට එතෙන්දී ප්‍රීතියත් අතහැරලා විචාර ප්‍රීතිය සැපයයි චිත්ත ඒකාග්‍රතාවයයි කියන කාරණු දෙකකින් ඉන්නවා අපි. එතකොට ප්‍රීතියත් අතහැරන තුන්වෙනි ධානයේදී මේක ඊටම කියන්නේ ඉහළ සමාධි තත්වයක්.
ඉතින් ඒ වගේම මේ ඊට පස්සේ තුන්වෙනි ධානයත් අතහැරලා හතරවෙනි ධානයටපත් වෙනවා. හතරවෙනි ධානයටපත් වෙනවා කියන්නේ මේ ප්‍රීති සැපය චිත්ත ඒකාග්‍රතාවය මේ විතක්ක ਵਿਚාර ප්‍රීතිය සැපය මේ ඔක්කොම අතහැරලා අවසානයේ අපි ඇති කරගන්නවා පිරිසිදු උපේක්ෂාව. හිතපත් වෙන්නේ පිරිසිදු උපේක්ෂාවට. මේ පිරිසිදු උපේක්ෂාවට හිතපත් වුනහම හිතේ ස්වභාවය හරියට අපේ භාග්‍යතුන් වහන්සේ කියනවා මොන වගේද කියලා උපමාවක් කියනවා. ඒ තමයි උණු කරපු යකඩයක් වගේ කියලා. ඕන හැඩයකට නමා ගන්න පුළුවන්. නවලා ඕන විදිහට ආයුධ හදා ගන්න පුළුවන්. ඕන දේවල් ඒ යකඩ වලින් ඕන විදිහට බහන් බඩු බාහිර ආදී හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මේ වෙලාවට හිතේ ස්වභාවය. ඒ වගේම තව උපමාවක් කියනවා හරියට නිකන් රත් කරපු රත්තරන් වගේ කියලා. මේ රත්තරන් රත් කෝවක දාලා රත් කරපුවාම ඒ රත්තරන් වලින් අපිට පුළුවන් ඊට පස්සේ ඕන විදිහේ බඩු හදා ගන්න රත්තරන් බඩු ඕන විදිහේ ඒවා අපිට හදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ රත් කරපු රත්තරන් වගේ කියනවා මේ හිතේ ස්වභාවය. එතකොට එහෙමනම් එතකොට මේ පිරිසිදු උපේක්ෂාවට හිතපත් වුනහම ඒ කෙනාට පුළුවන් කියනවා අනාගතය දකින්න. ඒ වගේම අතීතය දකින්නත් පුළුවන් කියනවා. මේ විදිහට හිත ඕන විදිහකට හසුරවන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ ආකාරයට පුළුවන් කියනවා මේ පංච නීවරණ යටපත් කිරීමෙන් තමයි කෙනෙකුට පුළුවන් පළවෙනි ධ්‍යාන ඇති කරගන්න, දෙවෙනි ධ්‍යාන ඇති කරගන්න, තුන්වෙනි ධ්‍යාන ඇති කරගන්න, හතරවෙනි ධ්‍යාන ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ පංච නීවරණ කියන කරුණු පහ අපේ හිත මැඩගෙන සිටින මේ සිතේ දියුණුවට බාධා පිණිස පවතින මේ කරුණු අපි අනිවාර්යයෙන්ම මේවා නැති කරන්න ඕන. මේවා යටපත් කරන්න ඕන. යටපත් කිරීමෙන්ම අපිට මේ විදිහට ධ්‍යාන උපදවා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ඉගෙන ගන්නවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ සම්මා සමාධි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ පළවෙනි ධානයේට, දෙවෙනි ධානයේට, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ කියන ඒවට තමයි සම්මා සමාධියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් කෙනෙකුට සම්මා සමාධියක් ඇති කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පංච නීවරණ යටපත් කරන්න වෙනවා. ඉතින් අපිට මේ ආකාරයට මේ පංච නීවරණ කියන්නේ අපිට හිතේ දියුණුවට බාධා පිණිසම පවතින දෙයක්. ඉතින් අපි මේ කරුණු නිතර කතා කිරීමෙන් නිතර සිහි කිරීමෙන් එතකොට අපිට සිහියට නගා ගන්න පුළුවන් මේ කරුණු නිසාම අපිට හිත අපේ නිවන වහලා තියෙනවා කියලා. එතකොට එහෙනම් ඔන්න නිවනට බාධා පිණිස පවතින ප්‍රධාන කරුණු පහ තමයි මේ පංච නීවරණ කියන්නේ. හොඳයි. අපි එහෙමනම් අද දවසේදී ධර්ම සාකච්ඡාව අවසන් කරන්න වෙලාව ඉල්ල තියෙන්නේ. ඉතින් කවුද උදේනි අක්කයි අපේ අනෝම අක්කයි දෙන්නම පුළුවන් නම් බලන්න මොන හරි කරුණු මොන හරි අහගන්න ඕන නම් කෝල් එකක් දීලා හරි කමන්නේ අහන්න පුළුවන්. අපිට දෙයක් තියෙනවා විපුලයට හරි මට හරි කතා කරලා අහන්න. මේ අපි ඒ මොන හරි අවශ්‍යතාවයක් තිබුණොත් අක්කලට කියලා දෙන්න. ඉතින් ඕකේ හොඳයි. ඉතින් අපි මේ විදිහට මේ දහම් කාරණා අහන්නේ. එතකොට හැම කෙනාටම එක සමාන විදිහට අපිට දහම් දැනුමක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපි හැම කෙනෙකුටම බොහෝසේ පහසුයි. අපේ හැම වැඩකටම අපිට පහසුයි. පිරිසක් එක්ක එකතු වෙලා වැඩ කරද්දී උනත් ගොඩාක් පහසුවක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ ධර්ම සාකච්ඡාව කරන්නේ. අපි හැම කෙනෙකුටම එක සහ සමානව දහම් දැනුමක් ඇති කර ගැනීම පිණිස. ඉතින් කෙනෙකුට ඒක මතක හිටින්න පුළුවන්, අමතක වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඒක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. අපි ඉතින් වැරදි තමයි අඩුපාඩු හදාගන්න තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි අනෝම අක්කේ. අක්කට පුළුවන් ද දවසේ පුණ්‍ය අනුමෝදනාව කරන්න? හොඳයි මල්ලි. තෙරුවන් සරණයි. හොඳයි අක්කේ. නම බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි, සියලු දෙනාගේම අවසරයි. අද අපි සියලු දෙනාම උතුම් බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්ද
ශ්‍රී සද්ධර්මයේ සරණ යාමෙන්ද ආර්ය මහා සංඝරත්නයේ සරණ යාමෙන්ද සිල්පද සමාදන් වීමෙන්ද උතුම් මරණානුස්සති භාවනාව සමාදන් වීමෙන්ද උතුම් තුන්රුවන් ගුණ සජ්ජායනා කිරීමෙන්ද රහතන් වහන්සේලාගේ ගුණ සජ්ජායනා කිරීමෙන්ද බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර සූත්‍ර දේශනාවන් කියවීමෙන්ද ඉගෙන ගැනීමෙන්ද සාකච්ඡා කිරීමෙන් ආදී නොඑක් ආකාරයෙන් පුණ්‍ය ධර්මයන් අප ජීවිතවලට අද දවසේ රැස් කරගත්තා. ඉතින් අපි සියලු දෙනාම ඒ රැස් කරගත්තා වූ මේ පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙව් රජුන්, සතරවරම් දෙවි මහරජ දරුවන්, ආලවක සෙම්පති දෙවියන්, සීවක සෙම්පති දෙවියන් ඇතුළු සියලු සෙම්පති දෙවියන්ටද, පළාත් භාර ප්‍රදේශ භාර සියලු දෙවියන්ටද, සුමන සමන් දෙවියන්, උපුල්වන් දෙවියන් ඇතුළු ලක්දිව බුදු සසුන සුරකින සියලු දෙවියෝද, සියලු නාගයෝද අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවරු වහන්සේලාද මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. අනුමෝදන් වූ සියලු දෙවියෝද බ්‍රහ්මයෝද දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන ශේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂාව උදව්පකාර ඔබ අප හැම දෙනාටම ලැබේවා. කරන කියන රැකිරක්ෂා කටයුතු දිනෙන් දින දියුණුවට පත් වේවා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින් බලයෙන් අපගේ පවුල්වල සියලු දෙනාටත් දෙමාපිය ගුරුවර නෑදෑ හිත මිතුරු හැම දෙනාටමත් බ්‍රේෂියා දහම් පාසලේ දරුවන්ට හා ඒ ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් ත්‍රිවිධ හමුදා පොලිසිය සෞඛ්‍ය අංශ හා ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලු ආරක්ෂාව රැකවරණය සියලු දෙවියෝ සලසා දෙත්වා. ඒ වගේම ඔබ අප නමින් මියගේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලොව ජීවිතය සැපවත් කරගනිත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම මේ පින් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් ශ්‍රී ලංකා වාසී ලෝකවාසී සියලු ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන් වී උතුම් සංඝ රත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත ආරක්ෂාව සැලසේවා. සාදු සාදු සාදු. ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මය්යන් දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. අපගේ ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මහියන් දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නම බුද්ධාය. අක්කට බොහොමත්ම පින් පුණ්‍යානුමෝදනා කළාට ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාට වන්දනා කළාට හොඳයි. අපි තෙරුවන් කමාව කරලා අපි අද දවසේ අපගේ ධර්ම සාකච්ඡාව අවසන් කරමු. සාදු සාදු සාදු.
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ යම් වරදක් ඇත්ත බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා සාදු 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 නමෝ බුද්ධාය සියලු දෙනාටම ලබන සතියේත් මේ ආකාරයට උතුම් පින් රැස් කරගන්න සියලු දෙනාම සහභාගී වෙන්න. හොඳයි පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මල්ලි සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.